අපි මේ සංඛ්‍යා රටා කියන කොටස තමයි අද පටන් ගන්නේ. සංඛ්‍යා රටා කියන කොටස. සුබ සන්ධ්‍යාවක් සර්. ඔකේ සුබ සන්ධ්‍යාවක්. අපි මේ සංඛ්‍යා රටා කියන එක දූල පුතාලා 9 ශ්‍රේණියේ තියෙන ඇත්තටම 9 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ ඉන්නේ සංඛ්‍යා රටා කියන කොටස ඇත්තටම. සර් අදද පන්තිය පටන් ගත්තේ? ඔව් අද පටන් ගන්නෙ. ඊයේ තිබුණේ නැද්ද? ඊයේ සුට්ටක් ඉන්න. ඊයේ පන්තිය තියුණාට කවුරුවත් ආවේ නැහැ ඊයේ. ඒක නිසා අද තමයි නෑ සර් මට ඊයේ එන්න බැරි වුණා. ඒක තමයි. මේ හැමෝටම කවුරුත් ආවේ නැහැ ඊයේ. ඒක නිසා අද තමයි පටන් ගන්නෙ. අපි සංඛ්‍යා රටා කියන කොටස තමයි අපි කතා කරන්නේ. එතකොට මම කලින් කිව්වා වගේ මේක 9 ශ්‍රේණියේ මුල් පාඩමක් වෙන්නේ සංඛ්‍යා රටා. ඒක නිසා දූල පුතාලා මේ සංඛ්‍යා රටා කියන එක ඇත්තටම ඉතාම හොඳින් ඉගෙන ගන්න එක ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම උසස් පෙළ වුණත් එහෙමයි. උසස් පෙළ වුණත් ඒ ගණිතය භෞතික විද්‍යාංශය ඉගෙන ගන්න ඕන දූල පුතාලා මේ සංඛ්‍යා රටා කියන එක ඉගෙන ගන්න වෙනවා ඇත්තටම. ඒක නිසා මේ කොටස ඉතාම වැදගත් වෙනවා. අපි ගණිතය ඉගෙන ගන්නකොට මේ සංඛ්‍යා රටා කියන කොටස. අපි මේ පාඩම අධ්‍යයනය කරාම අපිට ලැබෙන දේ බැලුවොත් එහෙම දී ඇති සංඛ්‍යා රටාවක n වන පදය හඳුනා ගැනීමට කියලා දක්වන. එතකොට අපිට සංඛ්‍යා රටාවක් tie කියලා අපි කිසියම් සංඛ්‍යා රටාවක් තියුණොත් එතකොට අපිට ඒ යම් කිසි සීමාවක් වෙනකම් අපි හිතුවොත් 10 වෙනි පදයේ වෙනකම් වගේ යම් කිසි පදයක් වෙනකම් අපිට පුළුවන් ඒක ඊටාම පහසුවෙන් ලියන්න. නමුත් ඒක දූල පුතාලට කිව්වොත් එහෙම ඒ 10 වෙනි පදේ හොයන්න කියලා හදිස්සියවත් කිව්වොත් 10 වෙනි පදේ හොයන්නේ කියලා. එතකොට දූල පුතාලට බෑ පද 1000ක් ලියලා ඒ 10 වෙනි පදේ හොයන්න කියන එක. අපි කිව්වොත් ලක්ෂය වෙනි පදේ හොයන්න කියලා. එතකොට ලක්ෂය වෙන්නේ කීවෙනි ලක්ෂය වෙනි පදේ වෙන්නේ මොකද්ද කියන එක හොයන්නේ කිව්වොත් එතකොට දූල පුතාලට ඒ ලක්ෂය වෙනි පදේ හොයන්නත් බෑ ඇත්තටම. ඒක නිසා තමයි මේ n වෙනි රටාවක n වන පදය හඳුනා ගැනීම කියලා දක්වලා තියෙන්නේ. එතකොට අපි n කියන සූත්‍රයකින් එතකොට ඒක ලියලා සංඛ්‍යා රටාවේ එතකොට අපි n-ට එතකොට ඒ අගය ආදේශ කරාම පුළුවන් වෙනවා අපිට ඒ අපි හිතුවතින් n කියන මෙහෙම සූත්‍රයක් මොකක් හරි ලියලා එතකොට n සමාන වෙනවා 1000 කියන අවස්ථාව. එතකොට අපිට පුළුවන් 1000 වෙනි පදේ එතකොට 1000 වෙනි පදේ කියන්නේ මොකද්ද කියන එක අපිට හොයන්න පුළුවන්. ඒ වගේම අපිට n කියන එක ලක්ෂ්‍ය දැම්මොත් එහෙම ඒ ලක්ෂ්‍ය වෙනි පදේ කියන්නේ මොකද්ද කියන එක අපිට හොයන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ n කියන පදය ඊටාම වැදගත් වෙනවා. මේක මොකද මේ n කියන පදේ අපි සූත්‍රයෙන් දැක්වුවාම ඒක පහසුවෙන්ම අපිට ඕන පදයක් අපිට හොයන්න පුළුවන්. එතකොට ඒක නිසා මේක මේ n වෙනි පදේ කියන එක ඊටාම වැදගත් වෙනවා සංඛ්‍යා රටාවක. ඊළඟට සංඛ්‍යා රටාවක n වෙනි පදයේදී ඇති විට එම සංඛ්‍යා රටාවේ ඕනම පදයක අගය සෙවීමට කියලා දක්වලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යා රටාව කියන එක සංඛ්‍යා රටාව කියන එකේ එතකොට n වෙනි පදේ එතකොට දීලා තියෙනවා නම් ඕනම පදයක එතකොට අගය හොයන කියන එක. එතකොට පළවෙනි පදේ කියන්නේ මොකද්ද? දෙවෙනි පදේ කියන්නේ මොකද්ද? තුන්වෙනි පදේ කියන්නේ මොකද්ද? 100 වෙනි පදේ කියන්නේ මොකද්ද? 1000 වෙනි පදේ කියන්නේ මොකද්ද? ඒ වගේ ඕනම පදයක් අපිට සංඛ්‍යා රටාවක ඕනම පදයක් අපිට හොයන්න පුළුවන් මේ n වෙනි පදය දීලා තියෙනවා නම් කියන එක දූල පුතාලට පස්සේ තේරෙයි මේ සංඛ්‍යා රටා කරනකොට. ඒක නිසා මේ සංඛ්‍යා රටා කියන පාඩමේදී අපි මේ n වෙනි පදය හොයන එකයි එතකොට n වෙනි පදය භාවිතා කරලා සංඛ්‍යා රටාවේ ඒ අපිට අවශ්‍ය වෙන පදයක් හොයන එකයි කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒක තමයි මේ පාඩමේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සංඛ්‍යා රටාවේ එතකොට ඒක ඒ n වෙනි පදේ හොයන එකත් එතකොට n වෙනි පදේ භාවිතා කරලා එතකොට සංඛ්‍යා රටාවේ එතකොට යම් ස්ථානයක පදයක් හොයන එකක් තමයි අපි භාවිතා කරන්නේ. අපි බැලුවොත් එහෙම අපි මුලින්ම පාඩමට ගියොත් එහෙම එකේ එක කියන කොටස බැලුවොත්
සංඛ්‍යා රටා සහ සංඛ්‍යා රටාවක පද කියන කොටස. සංඛ්‍යා රටයි ඒ සංඛ්‍යා රටාවේ පදයි කියන කොටස අපි බැලුවොත් එහෙම 3 සිට 11 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යා ක්‍රමයෙන් වැඩි වන පිළිවෙලට ලියමු කියලා දක්වනවා. එතකොට 3 ඉඳන් 11 වෙනකන් ඔත්තේ සංඛ්‍යා. එතකොට 3 5 7 9 11 කියන ඉලක්කම් මේක දක්වලා තියෙනවා. මෙය 3 සිට 11 තෙක් ඔත්තේ සංඛ්‍යා ක්‍රමයෙන් වැඩි වන පිළිවෙලට ලියූ සංඛ්‍යා රටාවක් වෙනවා. එතකොට මේ සංඛ්‍යා යම් පිළිවෙලකට මෙහෙම ලිව්වහම අපි මේකට තමයි මේ සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. එතකොට අපි මේකේ මේ කොටස ආපහු බැලුවොත් එහෙම මෙලෙස යම් සංඛ්‍යාවකින් ආරම්භ කර යම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට හෝ පේලියකට අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහයකට සංඛ්‍යා රටාවක් කියලා කියනවා. එතකොට මේකේ දූල පුතාලා මේ අනිවාර්යයෙන්ම මේ පොත මම හැමනිතරම කියනවා දෙපාරක් තුන් පාරක් අනිවාර්යයෙන්ම ශබ්ද නගලා මේ පොත් කියවන්න. ඇත්තටම මේක ඇත්තට මේ පාසල් පෙළ පොත් එහෙම ඒ ලියන කට්ටියත් අතර ඒ මහන්සි වෙලා ඇත්තටම ලියලා තියෙන ඇත්තටම දූල පුතාලා වෙනුවෙන්. ඒක නිසා මේවා පොඩ්ඩක් අනිවාර්යයෙන්ම හොඳින් කියවන්න. ඇත්තටම එතකොට දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. අපි මේක මම කලින් මේක දක්වපු කොටස බැලුවොත් එහෙම මෙලෙස යම් සංඛ්‍යාවකින් ආරම්භ කළා යම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට හෝ පේලියක අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහයකට සංඛ්‍යා රටාවක් යයි කියනු ලැබේ කියලා දක්වන. එතකොට මේ යම් සංඛ්‍යාවකින් එතකොට පටන්ගෙන තියෙන්නේ යම් සංඛ්‍යාවකින් පටන්ගෙන තියෙන්නේ මේ අවස්ථාවේදී නම් 3න් කියන එක දක්වලා තියෙන එක. 3න් එතකොට යම් සංඛ්‍යාවකින් පටන්ගෙන තියෙන්නේ යම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට හෝ පේලියක අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහයකට තමයි සංඛ්‍යා රටාවක් කියන්නේ. එතකොට මේකෙදි මේ 3 කියන එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ හැම අවස්ථාවෙම දෙක එක්කහුව වෙවි තමයි ඉස්සරහට යන්නේ. එතකොට යම් නිශ්චිත ක්‍රමයක් තියෙන. එතකොට මේ හැම අවස්ථාවෙදීම මුල් සංඛ්‍යාවට දෙකක් එකතු වෙලා තමයි ඊළඟ සංඛ්‍යාව හැදෙන්නේ. 3ට දෙකක් එක්කහුව වෙලා 5 හැදෙනවා. 5ට දෙකක් එක්කහුව වුණාම 7 හැදෙනවා. 7ට දෙකක් එක්කහුව වුණාම 9 හැදෙනවා. 9ට දෙකක් එක්කහුව වුණාම 11 හැදෙනවා. ඒ වගේ එතකොට හැම අවස්ථාවෙදීම දෙක එක්කහුව වෙවි තමයි ඉස්සරහට යන්නේ. ඒක නිසා හැම අවස්ථාවෙදිම ඒ දෙක එක්කහුව වෙවි ඉස්සරහට යනවා. එතකොට මේකට යම් පිළිවෙලක් තියෙනවා. යම් නිශ්චිත ක්‍රමයක් තියෙනවා. එතකොට එහෙම නැත්නම් මේක මේ දක්වලා තියෙන රීතියක්. එතකොට දෙකක් එකතු වෙනවා කියන ඒ රීතියකට එතකොට ඒ වගේ යම් පිළිවෙලකට අනුව තමයි මේ සංඛ්‍යා පිළිගැසිලා තියෙන්නේ. එතකොට මේ ආකාරයට මේ පේලියට මෙහෙම සංඛ්‍යා තියෙන එකට අපි කියනවා සංඛ්‍යා රටාවක් කියලා. මේක සංඛ්‍යා රටාවක් කියලා අපි කියනවා. එතකොට සංඛ්‍යා රටාවක පිහිටා ඇති සෑම සංඛ්‍යාවක්ම එම සංඛ්‍යා රටාවේ පදයක් ලෙස හැඳින්වෙනවා. එතකොට සංඛ්‍යා රටාවක පිහිටලා තියෙන සෑම සංඛ්‍යාවක්ම එම සංඛ්‍යා රටාවේ පදයක් ලෙස හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට මේකෙදී එතකොට මේ 3 කියන එක මේක පළවෙනි පදේ වෙනවා. මේකෙදී අපි කලින් අවස්ථාවේදී ඔත්තේ සංඛ්‍යා 3 5 7 9 11 කියන මේ ඔත්තේ සංඛ්‍යා මෙතන අපි කතා කරා. එතකොට මේ 3 වෙනි පද මේ මුලින්ම තියෙන එක මේ 3 කියන එක ඒකට අපි කියනවා පළවෙනි පදය. මේකෙදී මේ සංඛ්‍යා රටාවක පිහිට ඇති සෑම සංඛ්‍යාවක්ම එම සංඛ්‍යා රටාවේ පදයක් ලෙස හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට මේ 3 කියන එක පදයක්. ඒකට අපි කියනවා පළමු පදය කියලා. මේකට කියනවා දෙවෙනි පදය, මේක තුන්වෙනි පදය, මේක හතරවෙනි පදය, මේක පස්වෙනි පදය. එතකොට මේ සංඛ්‍යා රටාවේ තියෙන එක් සංඛ්‍යාවලට අපි කිව්වා පදයක් කියලා. මුලින්ම තියෙන පදයට ඒකට කියනවා අපි පළමු පදය කියලා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ පළමු වන පදේ කියලා දක්වලා තියෙන. එතකොට සංඛ්‍යා රටාව ආරම්භ වන සංඛ්‍යාව. එතකොට සංඛ්‍යා රටාව ආරම්භක වන සංඛ්‍යාවට එතකොට අපි කියනවා පළවෙනි පදේ කියලා. ඊළඟට තියෙන සංඛ්‍යාවේ ඒ දෙවෙනි පදයට අපි කියන දෙවෙනි එකට කියනවා දෙවෙනි පදය,
තුන්වෙනි එකට තුන්වෙනි පදය, හතරවෙනි පදය, පස්වෙනි පදය කියලා අපි දක්වලා තියෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම සංඛ්‍යා රටාවක පද වෙන් කර හඳුනා ගැනීම කියලා දක්වලා තියෙනවා. එතකොට සංඛ්‍යා රටාවක පද වෙන් කර හඳුනා ගැනීම කියන එක තමයි ඊළඟට දක්වලා තියෙන්නේ. එම පද අතර කොමා යෙදීමෙන් සිදු කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යා රටාවේ අපි දක්වපු 3 කියන එක ඊළඟට 5 කියන එක. එතකොට 3යි 5යි කියන එක. එතකොට මේක එහෙමම ලිව්වොත් එහෙම මෙහෙම 35 කියලා වෙන්නත් පුළුවන්. එතකොට මේවා මේ වෙන් කරන්න අපි කොමාවක් කියන එක භාවිතා කරනවා. එතකොට මේක තුන්වෙනි පදයේ 3 කියන එක, ඊළඟට මේක 5 කියන එක, ඊළඟට 7 කියන එක. එතකොට මෙහෙම දක්වන්න පුළුවන් වෙන්නේ අපිට මේ කොමාව නිසා. නැත්තම් මේකෙදි මේ සංඛ්‍යා ටික එතකොට 3 5 7 කියන. එතකොට 357 කියලා වුණ කෙනෙක්ට කියන්න පුළුවන්. එතකොට මේක 9 තුනහම 3579 කියලා කියන්න පුළුවන්. එතකොට මේක 11 තුනහම එතකොට ඒ අගේ කියන්න පුළුවන් 3,57,911 කියලා කියන්න පුළුවන්. එතකොට මේ ආකාරයට මෙහෙම එකතු වෙලා යන්නේ නැති වෙන්න තමයි අපි නෑ මේක 3 කියන එක, මේක 5 කියන එක, මේක 7 කියන එක, මේක 11 කියන එක. එතකොට එක විදිය එක් ඉලක්කම විදියට මෙහෙම වෙන් කරන්න තමයි මේ කොමාව කියන එක අපි භාවිතා කරන්නේ. එතකොට අපි මෙතෙන්දී අපි ඉගෙන ගත්තේ එතකොට සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ සංඛ්‍යා යම් නීතියකට එහෙම නැත්නම් යම් නිශ්චිත ක්‍රමයකට අපි යම් රීතියකට එතකොට මෙහෙම පිළිවෙලට සකස් වෙලා තියෙනවා. එතකොට ඒකේ මුලින්ම පටන් ගන්න ඉලක්කමට අපි කියනවා මුල් පදේ කියලා. ඊළඟ අනිත් ඒවාට දෙවෙනි පදය, තුන්වෙනි පදය එහෙම කියනවා. එතකොට මේ හැම සංඛ්‍යා රටාවකම එතකොට මේ පළවෙනි පදයට කොමාවක් දාලා දෙවෙනි පදේ, ඊළඟට දෙවෙනි පදයට පස්සේ කොමාවක් දාලා තුන්වෙනි පදය එහෙම ආකාරයට ලියනවා කියන එක මතක තියාගන්න. එතකොට කොමා යෙදීමෙන් සිදු කරනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම 3 5 7 9 11 යන 3 සිට 11 තෙක් ඇති ඔත්තේ සංඛ්‍යා ක්‍රමයෙන් වැඩි වන පිළිවෙලට ලියූ ඔත්තේ සංඛ්‍යා රටාව නැවත සලකමු කියලා දක්වන. එතකොට මේ 3 5 7 9 11 කියන 3 ඉඳන් 11 වෙනකන් තියෙන ඔත්තේ සංඛ්‍යා මේ අපි මේ ඔත්තේ සංඛ්‍යා කියලා කියන මේකට. එතකොට මේ ඔත්තේ සංඛ්‍යා එතකොට වැඩි වෙන පිළිවෙලට ලියූ ඔත්තේ සංඛ්‍යා රටාව සලකමු කියලා දක්වලා තියෙනවා. මෙහි පළමු පදය 3 එතකොට මේකේ මම කලින් කිව්වා වගේ මේකේ පළවෙනි පදය 3, දෙවෙනි පදය එතකොට 5 කියන එක, තුන්වෙනි පදය 7 කියන එක, හතරවෙනි පදය තමයි 9 වෙන්නේ. එතකොට පළවෙනි පදය 3, හතරවෙනි පදය 9 වෙනවා. අවසාන පදය එතකොට කීයද බැලුවොත් එහෙම 11 වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඇත්තටම ඒ කියන්නේ මේ පස්වෙනි පදය එතකොට මේ අවස්ථාවේදී ඒ පස්වෙනි පදය එතකොට ඒක බැලුවොත් එහෙම ඒක 11 වෙනවා මේ අවස්ථාවේදී. එතකොට මෙම සංඛ්‍යා රටාවේ ඇත්තේ පද 5ක් පමණයි. එතකොට 3 5 7 9 11 කියන පද 5 පමණයි තියෙන්නේ. එතකොට පළවෙනි පදය 3, දෙවෙනි පදය එතකොට 5, තුන්වෙනි පදය 7, හතරවෙනි පදය 9, පස්වෙනි පදේ 11 කියන මේ පද 5 පමණයි මේ සංඛ්‍යා රටාවේ තියෙන්නේ කියන එක තමයි එතකොට දක්වලා තියෙන්නේ. එනම් පද ගණන නිශ්චිත සංඛ්‍යාවක් වෙන. එතකොට පද 5ක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ පද නිශ්චිත සංඛ්‍යාවක් කියන්නේ මේ 5ක් කියන එක. එතකොට මේකෙදි මේ අවස්ථාවේදී නම් එතකොට ඒ පද ප්‍රමාණය එතකොට සීමිත. ඒ කියන්නේ මුලින් ඉඳන්ම අපි දන්නවා මේකේ පද 5ක් තියෙන්නේ කියන එක. එතකොට පද 5කට මේක සීමා වෙච්ච සංඛ්‍යා රටාවක්. මෙවැනි පද ගණන නිශ්චිත වූ සංඛ්‍යා රටා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා ලෙස හඳුන්වනවා. පරිමිත කියලා කියන්නේ ඇත්තටම පරිමිත එකේ විරුද්ධ එක අපරිමිත කියන එක ඇත්තටම
එතකොට පරිමිත කියලා කියන්නේ සීමාවක් තියෙනවා. එතකොට මේකෙදී මේ සංඛ්‍යා රටාව කියන එක මේ සංඛ්‍යා රටාව කියන එක එතකොට මේක පරිමිතයි කියන එක. එතකොට මේකෙදී එකේ ඉඳන් පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය, පස්වෙනි පදය. පස්වෙනි පදේ වෙනකම් විතරයි තියෙන්නේ. එතකොට මේක සීමිතයි. එතකොට පද සංඛ්‍යාව. මේකට තමයි අපි කියන්නේ පද සංඛ්‍යාව එතකොට පරිමිත වුණයි කියලා. මේකේ විරුද්ධ එක අපරිමිත කියන එක මිත කියන එක. එතකොට මේකට සීමාවක් නෑ. එතකොට මේ අවස්ථාවේදී අපරිමිත නම් එතකොට ඒක 1000 වෙනකන් තියෙන්න පුළුවන්, ලක්ෂ වෙනකන් තියෙන්න පුළුවන්, ලක්ෂ 10 වෙන්න පුළුවන්. එතකොට ඒක සීමාවක් නෑ. එතකොට ඒව අපිට ඒ ඉවරයක් නැතුව දිගටම තියෙන්න පුළුවන් ඒ සංඛ්‍යා රටාව. එතකොට අපිට ඒ පද ප්‍රමාණය එතකොට මේකෙදී සීමිත වෙලා තියෙනවා. මෙතන පද 5කට සීමා වෙලා තියෙනවා. සමහරට පද 100කට සීමා වෙන්න පුළුවන්. ඒ වගේ සංඛ්‍යා රටාව තියෙන්න පුළුවන්. එතකොට නමුත් සමහර සංඛ්‍යා රටා තියෙනවා. ඒක ඉවරයක් නෑ. 1000 වෙනි පදෙත් තියෙනවා, 100 වෙනි පදෙත් තියෙනවා, ලක්ෂය වෙනි පදෙත් තියෙනවා. දිගට මේක ඕන තරමක් දූල පුතාලට ඒ සංඛ්‍යා රටාව භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒක ඒ වගේ සංඛ්‍යා රටා වලට අපි කියනවා අපරිමිත කියලා. ඒ වගේ අවස්ථාවලට අපි කියනවා අපරිමිත කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට පරිමිතය ඇත්තටම සංඛ්‍යා 5කට සීමා වෙලා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී සංඛ්‍යා 5යි තියෙන්නේ. එතකොට සංඛ්‍යා 5ට එතකොට සීමිත වෙලා. එතකොට මේ වගේ නිශ්චිත සංඛ්‍යා රටාවකට අපි කියනවා ඒකට පරිමිත වූ සංඛ්‍යා රටාවක් කියලා. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම දෙකෙන් පටන්ගෙන ක්‍රමයෙන් වැඩිවන පිළිවෙලට ඉරට්ටේ සංඛ්‍යා ලියමු කියලා දක්වන. එතකොට කලින් අවස්ථාවේදී එතකොට 3න් පටන්ගෙන 11 වෙනකන් එතකොට ඔත්තේ සංඛ්‍යා අපි ලිව්වා. දැන් අපි ඉරට්ටේ සංඛ්‍යා ලියමු කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී ඉරට්ටේ සංඛ්‍යා ලියන්නේ 2න් පටන්ගෙන 8 වෙනකන්. එතකොට 2 4 6 8 කියන. එතකොට මේ අවස්ථාවේදී 8 වෙනකන් ලියලා තියෙනවා. නමුත් කලින් අවස්ථාවේදී දූල පුතාලට ඉවර වෙන අවස්ථාව දක්වලා තියුණා. ඒ කියන්නේ 3න් පටන්ගෙන 11 වෙනකන් ඒ ඔත්තේ සංඛ්‍යා ලියන්න කියලා. එතකොට 3 5 7 9 11 කියන මේ පහ ගැන තමයි සඳහන් කරලා තියුණේ. එතකොට 11 කියන ඒ උපරිම සීමාව සඳහන් කරලා තියුණා කලින් අවස්ථාවේදී. නමුත් මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? 2න් පටන් ගන්නවා කියලා දක්වනවා. එතකොට මුල් පදයේ එතකොට 2න් පටන් ගන්නවා කියන එක 2යි කියන එක දක්වලා තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙන පිළිවෙලට ඉරට්ට සංඛ්‍යා ලියමු කියලා. එතකොට ඉරට්ට සංඛ්‍යා ලියමු කියලා කිව්වහම දූල පුතාලට කොච්චර වෙනකන් ලියන්නද කියලා ඒ උපරිම සීමාවක් දක්වලා නැහැ. එතකොට මේ අවස්ථාවේදී එතකොට උපරිම සීමාවක් එතකොට ඒ සංඛ්‍යා රටාවේ ඒ කොතෙක් වෙනකන් ඒක භාවිතා කරනවද කියන එක දක්වලා නැහැ උපරිම සීමාවක්. එතකොට මේ අවස්ථාවේදී මේ මුල් ටික අපි ලිව්වොත් එහෙම 2 තියෙනවා, 4 තියෙනවා, 6 තියෙනවා, 8 තියෙනවා. එතකොට මෙතනට කන් ලිව්වා. එතකොට දූල පුතාලට මේකේ අවසානයක් නැහැ කියලා තේරෙනවා. එතකොට 10 තියෙනවා, 12 තියෙනවා, 14 තියෙනවා. එහෙම ඔව්. ඔව්. එතකොට අපිට සංඛ්‍යා රටාවක් ඕනම සංඛ්‍යාවකින් පටන් ගන්න පුළුවන්ද? සංඛ්‍යා රටාවක් කියන්නේ ඕනම සංඛ්‍යාවකින් කියන්නේ දැන් අපිට කවුරු හරි සංඛ්‍යා රටාවක් ලියනවා නම් ඕනම සංඛ්‍යාවකින් පටන්ගෙන ඒ ඕනම පරතරයකින් අපිට ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක මේ දක්වලා තියෙන ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා කියන අවස්ථා දෙක විතරයි. අපිට ඕනම සංඛ්‍යාවකින් සංඛ්‍යා රටාව පටන් ගන්න පුළුවන්. ඒකේ ඊට පස්සේ පොදු ඒ කියන්නේ අපි හිතුවොත් එකෙන් පටන්ගෙන 2 2 එකහුව කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් එකෙන් පටන්ගෙන 3 3 එකහුව කරගෙන යන්න පුළුවන්. ඒක 10න් පටන්ගෙන 2 2 එකහුව කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් 3 3 එකහුව කරගෙන යන්න පුළුවන්. ඒක පටන් ගන්න එක ඊතරම් ඒ කියන්නේ පටන් ගන්න එක ඒ මොකක් හරි අගයකින් පටන් ගන්න පුළුවන් ඇත්තටම.
ඊට පස්සේ ඒකට යම් ක්‍රමයකට යම් රීතියකට අනුව ඒකට මොනවා හරි එක්කහුව වෙවි ඉස්සරහට යන්න පුළුවන්. thank you ඕකේ හරි. මේකෙදි ඇත්තටම මේ ගොඩක් දේවල් ඇත්තටම අපි මේ ඉගෙන ගන්නේ ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නේ මේවා උසස් පෙළට එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ ගණිතය ගොඩක් වෙලාවට ඒ ඉංජිනේරු විද්‍යාවට ඒවට අදාළ මූලික දේවල් ඇත්තටම ඉගෙන ගන්න ඇත්තටම දූල පුතාලා ඒ කවදා හරි මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි ලියනවා නම් ඒවට අදාළ මූලික දේවල් තමයි ඇත්තටම මේවයි මේ හදන්නේ ඇත්තටම ඒවයිත් ඇත්තටම ඒ සංඛ්‍යා රටා කියන ඒවා ඇත්තටම කොම්පියුටරයක් වුණත් වැඩ කරන්නේ ප්‍රෝග්‍රෑම් එකකින් ඇත්තටම ඒවා මොකක් හරි එකක් අරගෙන ඒකට කීපයක් මෙහෙම එක්කහුව කරන්න වගේ ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ. ඒ කියන්නේ අපි හිතුවතින් ගණිතය හදනකොට අපි හිතුවතින් මොනවා හරි දූල පුතාලා මොනවා හරි නිෂ්පාදනය කරනවා කියලා හිතුවොත් එහෙම අපි හිතුවතින් මොනවා හරි කේක් හදනවා කියලා. කේක් හදනකොට ඒ කේක් ගෙඩි මෙහෙම ගණන් කළා. එතකොට මේකෙදි පළවෙනි කේක් ගෙඩියට මේක දාන්න දෙවෙනි එකට මේක දාන්න තුන්වෙනි එකට මේක දාන්න එහෙම කියලා අපිට පුළුවන් ඒවා ඒ සංඛ්‍යා රටාවේ ඒකින් ඒ කොම්පියුටර් එකකින් ඒ මැෂින් එකක් එතන වැඩ කරලා එක කේක් එකට විවිධ මෝස්තර දාන්න ඒ වගේ විවිධ දේවල් අපිට කරන්න පුළුවන් ඇත්තටම ඒවට අවශ්‍ය ඒ මූලික දැනුමක් තමයි මේවයි ඇත්තටම මේ අපි ගන්න ඇත්තටම ගොඩක් වෙලාවට සාමාන්‍ය පෙළදී එහෙම ඒ භාවිතය කියන දේ මොකටද මේක භාවිතා කරන්න කියන එක දූල පුතාලට ලොකුවට ඇත්තටම මේ උගන්වන්නේ නැහැ ඇත්තටම ඒක නිසා ඇත්තටම සමහර වෙලාවට දූල පුතාලට ඒ අධ්‍යාපනය කියන එක අපි මේක මොකටද ඉගෙන ගන්න කියන එක දන්නේ නැති නිසා සමහර වෙලාවට ඊතරම් ඒකේ තියෙන වැදගත්කම කියන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඇත්තටම. නමුත් ඒවා ඉස්සරහට ඒ ඉගෙනගෙන ගියාම දූල පුතාලට හැම දෙයක්ම දූල පුතාලට තේරුම් කරන්න බෑ ඇත්තටම සමහර දේවල්. ඒක නිසා තමයි මේ පෙළ පොත්වල එහෙම මේව මොකටද පාවිච්චි කරන්න කියන එක සමහර වෙලාවට ලියලා නැත්තේ ඇත්තටම. ඒ මොකද ඒව තේරුම් කරන්න දූල පුතාලට තව දැනුම ඕන ඇත්තටම. ඒක නිසා ඒ දැනුම නැතිකම නිසා එතකොට දූල පුතාලට ඒක තේරුම් කරත් තේරුම් ගන්න බැරි අවස්ථා තියෙනවා. ඒක නිසා තමයි සමහර වෙලාවට මේ වගේ මේ සංඛ්‍යා රටා මෙහෙම මේ වගේ කියලා ලියලා ඇත්තටම ඒවා අවශ්‍ය අනාගතයේදී භාවිතා කරන්න අවශ්‍ය ඒ දැනුම ඒ වලට ඒ අවශ්‍ය අඩිතාලම තමයි ඇත්තටම ගොඩක් වෙලාවට දාන්නේ ඇත්තටම. ඒක නිසා මේ සංඛ්‍යා රටා වුණත් එහෙමයි මම කලින් කිව්වා වගේ ඒ රොබෝ කෙනෙක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් ඒවා කොහොමද මේක අපි මේව කරන්න කියලා අපි හිතුවතින් වාහනයක් තියෙනවා වාහනේට ටයර් එක හයි කර යන්න කියලා එතකොට මේ ප්‍රමාණෙදී මෙච්චර දුරක් ගියා ටයර් එක හයි කරා මෙච්චර දුරක් ගියා ටයර් එක හයි කරා කියලා එහෙම ඉගන්නේ දූල පුතාලා සමහරලාට දැකලා නැති වෙන්න පුළුවන්. ඇත්තටම වාහනේ එහෙම හදනකොට නිසාන්ලා ටොයොටාලා එහෙම ඒ වාහන හදනකොට දිග මේව තියෙන ඇත්තටම ඒ කර්මාන්තශාලාවල ඇත්තටම ඒ කියන්නේ විශාල ලයින් එක තියෙන ඇත්තටම ඒව පීලියට ඒවයි එතකොට ඒ වාහනයට අවශ්‍ය බඩු එහෙම මෙතෙන්ට මේ වගේ එන්න එහෙම කියලා ඒව සේරම ඇත්තටම මේ වගේ සංඛ්‍යා රටාවකින් පුළුවන් අපිට මෙච්චර ප්‍රමාණයක් මේකට මෙච්චර දුරක් ගියාට පස්සේ ඊළඟ එක එනවා මෙච්චර දුරක් ගියාට පස්සේ එතකොට ඊළඟ වාහනේ තියෙයි කියලා ඒවා එතකොට ඒ වාහන අතර පරතරය කියන එක එතකොට පොදු දෙයක් එතකොට මේ පටන් ගන්න ස්ථානය එතකොට මේ අවස්ථාවේදී නම් 2 කියන එක එතකොට ඊට පස්සේ වාහන අතර පරතරය අපි දන්නව නම් එතකොට රොබෝ කෙනෙක් මම මෙතන පොඩ්ඩක් අඳින්නම් ඕන නම් අපි වාහන මෙහෙම තියෙන ලයින් එකක් බැලුවොත් එහෙම මෙතන වාහන තියෙනවා කියලා හිතුවොත් වාහනයක් තියෙයි කියලා බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට නවීන කර්මාන්තශාලාවලදී මේ සේරම වාහන ටික මෙහෙම ගමන් කරනවා ඇත්තටම එක වේගකින් ඇත්තටම. එතකොට මේ වාහන ගමන් කරන ගමන් තමයි මෙතන බෙල්ට් එකක් තියෙනවා බෙල්ට් එක උඩ මිනිස්සෙක් නැගලා ඒ බෙල්ට් එකත් ගමන් කරන ගමන්
මෙයා වාහනේ සවි කරන්න ඇත්තටම අලුත් කල්මාන් ශාලාවල එහෙම ඇත්තටම එක තැන ඉඳගෙන වැඩ කරන්නේ නැහැ ඇත්තටම. එතකොට මේකෙදී මේ අපි හිතුවොතින් මෙතන කූඩයක් තියෙනවා. මේ කූඩය එතකොට කූඩයක් තියෙනවා මෙතන. මේ කූඩේ තියෙනවා අවශ්‍ය දේවල් මේකට. එතකොට අපි මෙතන කූඩ ගොඩක් තියෙයි කියලා හිතුවොත් එහෙම මේ පළවෙනි කූඩේ මෙතනට ගෙනියනවා අවශ්‍ය දේ. ඊට පස්සේ ඊළඟ කූඩේ මෙතනට යනවා. ඊළඟට ආපහු මෙතනට යනවා කියලා. එතකොට පළවෙනි පටන් ගන්න ස්ථානය ඊට පස්සේ පොදු ස්ථානයකට එක්කහු කළා. මෙයාගේ අපි හිතුවොතින් මෙතන පටන් ගන්න ස්ථානය 1 මීටර කියලා මෙතන ඉඳන් ඊට පස්සේ මෙයා මේ පරතරය කියන එක හැම වෙලාවෙම 1යි. එතකොට මෙතන අපි හිතුවා 3 මීටර පරතරයක් තියෙන කියලා. මෙතනත් 3 මීටර පරතරයක් තියෙන කියලා මෙහෙම. එතකොට 1 මීටර වලින් පටන් ගත්තා. ඊට පස්සේ ඊළඟට එන්නේ කීයද? 4 මීටර. ඊට පස්සේ ආපහු 3ක් එක්කහු වුණා 7 මීටර. ඊළඟට 3ක් එක්කහු වුණා 10 මීටර. එතකොට මේකෙදී දූල පුතාලා මේ සංඛ්‍යා රටා කියන එකේ මේ n වෙනි පදය දන්නවනම් එතකොට n වෙනි පදය දන්නවනම් එතකොට මේ කම්පියුටර් එකට අපි මේකයි සූත්‍රය මේකෙදී පළවෙනි මේ වාහනේ ඉඳන් 10 වෙනි වාහනේට විතරකම් මේ ටික ගෙනියන්න කියලා ලිව්වොත් එහෙම එයා මේ මැෂින් එක එතකොට මෙතනට යනවා ඊට පස්සේ ඒකේ අවශ්‍ය බඩු දානවා මෙතනට යනවා එහෙම 10 වෙනි වාහනේ වෙනකම් අවශ්‍ය බඩු ගෙනියන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒ ඉගෙන ගන්න අනාගතයේදී දූල පුතාලට මේ සංඛ්‍යා රටා කියන මේවා ඇත්තටම භාවිතා වෙනවා ඇත්තටම. ඒ වගේ දේවල් වලට අවශ්‍ය පසුබිමක් තමයි මේවයින් හදන්නේ ඇත්තටම. ඒවා මේකෙන් විතරක් නෙවෙයි අනිත් පාඩම් වලිනුත් ඒවයින් හදන්නෙත් ඇත්තටම ඒ වගේ දේවල් දූල පුතාලට මොකකටද භාවිතා වෙන්නේ කියන එක දන්නේ නැති නිසා සමහර වෙලාවට ඒවා ඒ පාඩම් කියන එක තරම් සමහර වෙලාවට මොකටද අපි මේව ඉගෙන ගන්න කියලා සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඇත්තටම. නමුත් ඒවයි භාවිතා කරන විදි දැනගත්තොත් එහෙම දූල පුතාලට මේ වගේ දේවලුත් මේවයින් කරන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන් ඇත්තටම. ඒක නිසා මේ වගේ දේවල් ඇත්තටම ඒ ඉහළට ගියාම ඇත්තටම පොඩි සරල දේවල් වෙනවා ඇත්තටම. දූල පුතාලා මේ අද මෙතනට වෙනකන් මෙහෙම දූල පුතාලා මේවයි තියෙන වචන උනත් එහෙමයි. දූල පුතාලා එක වසරේදී දෙක වසරේදී ඒ අකුරු ඉගෙන ගත්ත හින්දානේ තමයි අද කියවන්න පුළුවන්. එතකොට ඒ එක වසරේ දෙක වසරේදී දූල පුතාලා බොහොම අමාරුවෙන් අකුරු කියෙව්වේ. නමුත් අද මේකේ තියෙන අකුරු හොඳට කියවන්න පුළුවන් වෙනවා. ඒ මොකද ඒව භාවිතා කරන නිසා. අකුරු ඒ එක වසරේ දෙක වසරේදී දැන් වගේ අකුරු වේගෙන් කියවන්න පුළුවන් ද බැලුවොත් බෑ ඇත්තටම. ඒ මොකද භාවිතේ නැති නිසා. ඒක නිසා තමයි මම හැමනිතරම කියන්නේ දූල පුතාලට පොත දෙතුන් පාරක් කියවන්න. එතකොට භාවිතේ වැඩි වෙනවා. භාවිතේ වැඩි වෙනකොට මතක තියාගන්න තියෙන හැකියාවත් ඇත්තටම වැඩි වෙනවා ඇත්තටම. ඒක නිසා මම ආපහු පාඩමට ආවොත් එහෙම මේ සංඛ්‍යා රටා කියන එක ඊටාම වැදගත් වෙන්නේ ඒ වගේ විවිධ දේවල්ට අපි අනාගතයේදී මේවා භාවිතා කරනවා. ඒක නිසා තමයි මේවා 9 ඊළඟට 9 ශ්‍රේණිය පොතේ මේක මුල්ම පාඩම විදිහට සංඛ්‍යා රටා තියෙනවා. ඊවට භාවිතා කරන්නේ ඒවා උගන්වන්නේ ඇත්තටම ඒක නිසා. අපි මේකේ මේ කොටස ආපහු පාඩමට ආවොත් එහෙම අපි මේ ඉරට්ටි සංඛ්‍යා එතකොට ඉරට්ටි සංඛ්‍යාවල එතකොට දෙකෙන් පටන්ගෙන ඉරට්ටි සංඛ්‍යාවල සංඛ්‍යා රටාවක් තමයි අපි ලිව්වේ. එතකොට 2 කියන එකෙන් පටන් ගත්තා 4 6 8 කියන එතකොට ඉලක්කම් 4ක් අපි ලිව්වා. එතකොට මේකේ ඊළඟට 10 තියෙනවා 12 තියෙනවා. එතකොට අපිට මෙහෙම ලියන් ගියොත් ඇත්තටම කොච්චර දවස් ගියත් අපිට ලියන්න පුළුවන්. මොකද ලක්ෂය තියෙනවා ලක්ෂ 10 තියෙනවා ඊළඟට මිලියනේ ලක්ෂ 10 කියන්නේ මිලියන. එතකොට ඊළඟට බිලියන් කියලා තියෙනවා ඊළඟට ට්‍රිලියන් කියලා තියෙනවා ඇත්තටම. එතකොට 10 12 කියන්නේ ට්‍රිලියන් කියලා කියනවා. එතකොට අපිට කොච්චර ලිව්වත් මේක ලියලා ඉවරයක් කරන්න බෑ ඇත්තටම. එතකොට අපි මේවා කොහොමද දක්වන්නේ කියන එක තමයි ඊළඟට එන්නේ. අපි එහෙනම් මේ ට්‍රිලියන වෙනකම් මේක ලියන්න පුළුවන් නම් ට්‍රිලියන වෙනකම් ලියලා ඉවර කරනවද? ඊටත් එහාට තව තියෙනවා. එහෙනම් එතකොට ඒව ඔච්චර කරාත් අපිට ලියලා ඉවර කරන්න බෑ ඇත්තටම. ඒක නිසා එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද ලියන්නේ කියන එක තමයි ඊළඟට තියෙන්නේ. එතකොට
කලින් අවස්ථාවේදී පද පහක් තිබිච්ච හින්දා පද පහෙන් ඉවර වෙනෝ. ඒක නිසා අපිට ඒක ලියන්න පුළුවන් වුණා. ඒක නිසා අපි ඒකට ඒ පරිමිත සංඛ්‍යා රටාවක් කිව්වේ. ඒ කියන්නේ සීමිතයි පද ප්‍රමාණය පද පහකට සීමිත වෙලා තියෙන්නේ. ඒක නිසා පද පහකට සීමිත වෙච්ච සීමිත සංඛ්‍යා රටාවක් තමයි කලින් තිබුණේ. දැන් අවස්ථාවේදී තියෙන්නේ එතකොට ඒක සීමිත වෙලා නෑ. ඒක පද ඕන තරමක් එතකොට ලියන්න පුළුවන්. එතකොට පද ඕන ප්‍රමාණයක් වෙනකම් අපිට ලියන්න පුළුවන්. ඒ වගේ සංඛ්‍යා රටාවක් අපි කොහොමද දක්වන්නේ කියන එක තමයි අපි ඊළඟට කතා කරන්නේ. එතකොට ඊළඟට කතා කරන්නේ ඒ කොටස. එතකොට මේ අවස්ථාවේදී දෙකෙන් පටන්ගෙන ඊළඟට දෙකෙන් පටන්ගෙන එතකොට ක්‍රමයෙන් වැඩි වෙන පිළිවෙලට ඉරට්ටේ සංඛ්‍යා ටික ලියමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේක දෙකෙන් පටන් ගත්තට පස්සේ මේක මම කලින් කිව්වා වගේ 2 4 6 8 වගේ එහෙම ලියන් යනකොට එතකොට මේ දෙකෙන් පටන්ගෙන ඉරට් සංඛ්‍යා ක්‍රමයෙන් වැඩි වන පිළිවෙලට ලියූ සංඛ්‍යා රටාව බව ඔබ 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙක දක්වන. එතකොට 6 ශ්‍රේණියේදී මෙහෙම එකක් ඉගෙන ගත්ත කෙනෙක් තමයි දක්වලා තියෙන්නේ. මෙම සංඛ්‍යා රටාවේ පද සංඛ්‍යාව කීයක් දැයි නිශ්චිතව කිය නොහැකි බැවින් පද සියල්ලම අපට ලියා දැක්විය නොහැකි. ඒ කියන්නේ තමයි දක්වලා තියෙන්නේ මම කලින් කිව්වා වගේ දූල පුතාලා ඒ සේරම පද ටික ලිව්වොත් එහෙම කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ මේවා ඇත්තටම. එතකොට මේ වගේ අවස්ථා ගැන එතකොට බැලුවොත් එහෙම එම නිසා සංඛ්‍යා රටාව හඳුනාගත හැකි වන ආකාරයට පළමු පද කිහිපයක් පිළිවෙලින් ලියලා ඉතිරි පද දැක්වීමට ඉහත ආකාරයට 33ක් යොදා ගනු ලැබේ කියලා දක්වනවා. එතකොට මේකට අපි කියනවා පද සංඛ්‍යාව එතකොට අපරිමිත වූ සංඛ්‍යා රටා කියලා. කලින් අවස්ථාවේ එතකොට පරිමිත පද සංඛ්‍යාව පරිමිත වුණු සංඛ්‍යා රටා. මේ අවස්ථාවේදී පද සංඛ්‍යාව අපරිමිතයි. එතකොට මේ අවස්ථාවේදී පද 4ක් ලියලා තියෙනවා. නමුත් ඒක සංඛ්‍යා රටාව අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර විට පද 4 වෙනකම් මෙහෙම තිබිලා ඊට පස්සේ සංඛ්‍යා රටාවේ පද වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ එකම ආකාරයට එතකොට සංඛ්‍යා රටාව තියෙන කොටස වෙනකම් ඇත්තටම ලියන්න වෙනවා. ඇත්තටම අපි ඒ සංඛ්‍යා රටාවේ මෙතන පද 4ක් තියෙන නිසා දූල පුතාලා සමහර විට හිතෙන්න පුළුවන් පද 4ක් ලියලා කමාවක් දාලා එතකොට එහෙම කමා දදා පද 4ක් ලියනවා. එතකොට මම මේකේ උදාහරණයකට 1 2 3 ලියන්නම්. 1 2 3 4 කියලා මෙහෙම පද 4ක් ලියලා ඊට පස්සේ කමාවක් දාලා මෙහෙම 33ක් ලිව්වහම මේකෙන් අපරිමිත සංඛ්‍යා රටාවක් දක්වන්න පුළුවන් කියලා. මේකෙන් සමහර වෙලාවට අපරිමිත සංඛ්‍යා රටාවක් දක්වන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට මෙතනින් පස්සේ විනාගයක් තියෙන සංඛ්‍යා රටා තියෙන්න පුළුවන්. හැම වෙලාවෙම මේ පද 4කට මේක සීමා වෙන්නේ නැහැ. මේක හැම නිතරම මේ එකම ආකාරයට කියන්නේ මේ පිළිවෙල මෙතනදී හැම අවස්ථාවෙදීම එකක් එක්ක අහුවෙවි මෙහෙම ඇවිත් තියෙන්නේ. එහෙනම් මෙතනත් මෙහෙම එකක් එක්ක අහුවෙවි යනවද කියන එක හොඳින් නිරීක්ෂණය කරන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. මේකෙදි එකක් එක්ක අහුණා 2 2 එතකොට 3යි 4යි 5යි 6 7 8 9 එහෙම ඒ මේකෙ තිබිච්ච මේ රීතිය ඒ කියන්නේ මෙතන මේ සංඛ්‍යා වල එතකොට පළවෙනි පදයට හැම නිතරම එකක් පළවෙනි පදයට එකක් එක්ක වුණා දෙවෙනි පදයට එකක් එක්ක වුණා තුන්වෙනි පදයට එකක් එක්ක වුණා කියන මේ පිළිවෙල විනාශ වෙන්නේ නැහැ කියන එක හොඳින් නිරීක්ෂණය කරන්න. ඒකට මම එහෙම කිව්වේ සමහර වෙලාවට මුල් ටික මෙහෙම තිබිලා ඉතුරු පදවලදී විනාශ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක නිසා මේ සංඛ්‍යා රටාවක් අපි මෙහෙම කීවෙනි පදයේ වෙනකන් ලියනවද කියන එක වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඒ සංඛ්‍යා රටාව විනාශ වෙන්නේ නැහැ කියන එක. ඒක සංඛ්‍යා රටාවේ නීති. එතකොට හැම වෙලාවෙම මේ එකේ පරතරයේ මේ අවස්ථාවේදී තියෙනවා නම් ඒක එහාට ගියත් එතකොට එකේ පරතරයෙන් තියෙනවා කියන එක විනාශ වෙන්නේ නැහැ කියන එක හොඳින් බලලා එතකොට එහෙමනම් එතකොට මේ වගේ පද 4ක් දාලා ඊට පස්සේ කමාවක් දාලා 33ක් තියුවාම මේ සංඛ්‍යා රටාව අනන්තයේ ඒ කියන්නේ ඉවරයක් නැතුව දිගටම පවතිනවා කියන එක අපිට පෙන්වන්න පුළුවන්. ඒක මම කලින් කිව්වා වගේ
මේ පද මේකෙදී හතරක් දක්වුවට හැම අවස්ථාවෙදිම අපිට පද හතරකින් සංඛ්‍යා රටාව පෙන්වන්න බෑ ඇත්තටම. ඒක නිසා දූල පුතාලා පද කීපයක් සංඛ්‍යා රටාවේ පෙන්නන එකයි ඊට පස්සේ කොමාවකයට පස්සේ තිත් තුනකින් එතකොට සංඛ්‍යා රටාව ඉවරයක් වෙන්නේ නැහැ කියන එක පෙන්නන එකයි මතක තියාගන්න. අපි මේකේ නිදසුන එක කියන කොටස බැලුවොත් එහෙම නිදසුන එක කියන කොටස බැලුවොත් එහෙම එකත් 17ත් අතර ඇති මේ පළවෙනි නිදසුන මම මේක මුලින්ම හදන්න බලනවා දූල පුතාලා පස්සේ ආපහු පාරක් හදලා බලන්න. ඇත්තටම මේවා හැම දෙයක්ම එහෙමයි. දූල පුතාලා කීප පාරක්ම මේ ගණන් හදලා ස්පීඩ් එක හදා ගන්න. ඇත්තටම ගණිතය කියන එකේ සුළු කිරීම ඒවා ඒ භාවිතා කරනකොට විතරයි ඒවා ඇත්තටම පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි මේ නිදසුන එක කියන එක බැලුවොත් එහෙම එකත් 17ත් අතර ඇති ප්‍රාථමික සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද ස්වීටි සංඛ්‍යා රටාව දියා දක්වන්න කියලා දක්වනවා. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න කියලා දක්වනවා. ඊළඟට තුන්වෙනි එක පළමු පදේ එක ඌද ඊළඟ පද මාරුවෙන් මාරුවට දෙක හා එකේ ඌද සංඛ්‍යා රටාව ලියා දක්වන්න කියලා දක්වලා තියෙනවා. අපි මේ නිදසුනේ සටහන ඉස්සෙල්ලා පොඩ්ඩක් බැලුවොත් එහෙම 2 4 8 සංඛ්‍යා රටාව සලකමු කියලා දාලා චුට්ටක් ඉන්න. මුලින්ම තියෙන්නේ එතකොට එකත් 17ත් අතර ප්‍රථමක සංඛ්‍යා. එතකොට එකත් 17ත් අතර තියෙන එතකොට ප්‍රථමක සංඛ්‍යා එතකොට ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා දක්වලා තියෙන. එතකොට ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ දූල පුතාලා කලින් ඉගෙනගෙන තියෙන්න ඕන. එතකොට ඒ සංඛ්‍යාවිනුත් එතකොට එකනුත් එම සංඛ්‍යාවිනුත් එතකොට බෙදෙන සංඛ්‍යා තමයි අපි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට එක එකෙන් බෙදෙනවා. එතකොට එකත් 17ත් අතර එතකොට අතර කියන එක දක්වලා තියෙන. එතකොට එක කියන එකයි 17යි කියන එකයි. එතකොට එක අයිති නෑ 17 කියන එක අයිති නෑ. එතකොට ඒ අතර තියෙන කොටස් තමයි කියන්නේ. එතකොට නිදසුන එක කියන එක බැලුවොත් එහෙම 1.14යි අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා තමයි දක්වන්නේ. එතකොට එක කියන එක අයිති නෑ 17 කියන එකත් නෑ. එතකොට ඒ අතර තියෙන සංඛ්‍යා තමයි අහන්නේ. එතකොට ඊළඟට එන්න කීයද බැලුවොත් එහෙම 2 කියන එක එතකොට එකනුත් බෙදෙනවා. එම සංඛ්‍යාවනුත් විතරයි බෙදෙන්නේ. ඊළඟට 3 කියන එක බැලුවොත් එහෙම 3 කියන එක 3 බෙදෙන්නේ 3නුයි 1නුයි විතරයි ඇත්තටම. ඊළඟට තියෙන 4 කියන එක බැලුවොත් එහෙම 4 කියන එක 4නුත් බෙදෙනවා 1නුත් බෙදෙනවා. ඊට අමතරව 2කින් බෙදෙනවා. 2කින් බෙදෙනවා නම් එහෙනම් ඒක භාවිතා කරන්න බෑ. එතකොට මේක 4 කියන එක නෑ. එතකොට ඊළඟට තියෙන්නේ 5 කියන එක. 5 කියන එක බැලුවොත් එහෙම 5න් බෙදෙනවා 1න් බෙදෙනවා. එච්චරයි. එතකොට ඒක ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟට තියෙන්නේ 6 කියන එක. 6 කියන එක බැලුවොත් එහෙම 6 කියන එක 3න් බෙදෙනවා 1නුත් බෙදෙනවා 6නුත් බෙදෙනවා 2නුත් බෙදෙනවා. එහෙනම් 6 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඊළඟට තියෙන්නේ 7 කියන එක. 7 කියන එක බෙදෙන්නේ 7නුයි 1නුයි විතරයි ඇත්තටම. එතකොට ඒක ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟට තියෙන්නේ 8 කියන එක. 8 කියන එක 4නුත් බෙදෙනවා 2නුත් බෙදෙනවා. එතකොට මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඊළඟට තියෙන්නේ 9 කියන එක. 9 කියන එක 3ෙන් බෙදෙනවා. එතකොට මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඊළඟ කොටස ටික මම මෙතන පල්ලෙහැන් ලිව්වොත් එහෙම ඊළඟට තියෙන්නේ 10 කියන එක. 10 කියන එක බැලුවොත් එහෙම 5ෙන් බෙදෙනවා 2නුත් බෙදෙනවා. එහෙනම් 10ක් ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඊළඟට තියෙන්නේ 11 කියන එක. 11 කියන එක බෙදෙන්නේ 11න් විතරයි. ඒ 11නුයි 1නුයි විතරයි බෙදෙන්නේ. එතකොට ඒක ප්‍රථමක සංඛ්‍යා. ඊළඟට තියෙන්නේ 12 කියන එක. 12 කියන එක එතකොට ඒකත් 4ෙන් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. එතකොට ඒක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඊළඟට
13 කියන එක 13 කියන එක 13 කියන විතරයි බෙදෙන්නේ. ඊළඟට බැලුවොත් එහෙම 14 කියන එක 7ෙන් බෙදෙනවා. එතකොට ඒක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි දෙකෙනුත් බෙදෙනවා. ඊළඟට 15 කියන එක 5ෙනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා. එතකොට මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඊළඟට 16 කියන එක 4ෙනුත් බෙදෙනවා 2ෙනුත් බෙදෙනවා. එතකොට මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. එතකොට මේකේ තියෙන මේ ප්‍රථමක සංඛ්‍යා අපි ලිව්වොත් එහෙම එතකොට 2 කියන එක 3 කියන එක 5 කියන එක 7 කියන එක 11 කියන එක 13 කියන එක තමයි ප්‍රථමක සංඛ්‍යා තියෙන්නේ. එතකොට 2 3 5 7 11 13 කියන සංඛ්‍යා ටික තමයි ප්‍රථමක සංඛ්‍යා වෙන්නේ. එකේ 1 17ත් අතර. ඊළඟ දෙවෙනි කොටස බැලුවොත් එහෙම එකෙන් පටන්ගෙන ඔත්තේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාව ලියා දක්වන්න කියලා දක්වන. එතකොට මේකෙදි එකෙන් පටන් ගන්න. එතකොට එකෙන් පටන් ගන්න. එතකොට ඊළඟට තියෙන කීයද 3 කියන එක, ඊළඟට 5 කියන එක, ඊළඟට 7 කියන එක. එතකොට මේකෙදි මේ සංඛ්‍යා රටාව දිගටම ඊට පස්සේ තියෙන මෙතන 9 වෙනකන් ලියලා තියෙන මේකේ උත්තරේ මේ අවස්ථාවේදී ඇත්තටම ඒක පද 4ක් විතර ලිව්වත් ඇති ඇත්තටම මොකද වෙනස් වෙන්නේ නැහැ ඇත්තටම මේකේ මල් 9 තියෙන නිසා 9 ලියනවා ඇත්තටම පද 4ක් විතර ලිව්වහම ඇති ඇත්තටම ඉස්සරහටත් ඒක වෙනස් නොවී තියේ කියලා මේකෙදී මේ 33 දක්වන්නේ. එතකොට ඒ එකේ 1 3 5 7 9 කියලා දැක්ුවා. අපිට මීට පස්සේ තව තියෙනවා 11 කියන ඒවා එතන එහෙම 11 13 එහෙම තියෙනවා. එතකොට අපි ඒව ලියන්න බෑ. එතකොට ඒක ඉවරයක් නෑ ඇත්තටම. ඒක නිසා අපි පද කීපයක් ලියලා කලින් අවස්ථාවේදී දුර පුතාලා දැක පද 4ක් විතර ලියලා තියෙන අවස්ථා ඇත්තටම. එතකොට ඒ පද කීපයක් එහෙම ලියලා ඊට පස්සේ මේක 33ක් තියෙන එකෙන් කමාවක් දාලා 33ක් තියෙන එකෙන් මේක ඉවරයක් නෑ. තව දුරටත් ඒක අනන්තය කියලා කියන්නේ ඉවරයක් නැහැ කියන එක ඇත්තටම. එතකොට ඒ අවස්ථාව වෙනකන් තියේ කියන එක තමයි අපිට පෙන්වන්න පුළුවන් මේ 33. ඊළඟ කොටස බැලුවොත් එහෙම පළමු පදය ඊළඟ කොටස බැලුවොත් එහෙම ඔව් කියන්න මොන හරි අහන්න තියනවද? අපි දැන් මොකද්ද? පද අපරිමිත සංඛ්‍යා රටා තියෙනවා. ඔව්. පද අපරිමිත සංඛ්‍යා රටා. ඔව්. ඒවලස අපි දැන් ලියනකොට තියනකොට තිත් වලට කලින් ඉලක්කම් කීයක් විතර ලියන්න ඕනද? ඒක තමයි මම මේ කලින් පුතා පොඩ්ඩක් කියන්න හැදුවේ. ඒකේ මේ පද 4ක් විතර කලින් අවස්ථාවේ ඉදිරියට තුනේ ඒක මෙච්චර ප්‍රමාණයක් කියන එක ඇත්තටම නැහැ ඇත්තටම මේක එහෙම ලොකුමට මේ කළ නැහැ. එතකොට අපි ඒකේ ඒ සංඛ්‍යා රටාව ඒ කියන්නේ අපි දැන් මෙහෙම එක කියලා ලිව්වොත් එහෙම එක ලියලා මේක අපි මෙහෙම 33ක් තියුවොත් එහෙම ඊට පස්සේ කොහොම වෙනවද කියලා අපිට දැක්කට තේරෙන්නේ නැහැ නේද මේක. එතකොට අපි මේට එක පදයක් ලිව්වයි කියලා අපිට ඒ සංඛ්‍යා රටාව හිතා ගන්න බෑනේ. අපි ඊළඟට 1 3 කියලා ලිව්වා. එතකොට අපි මෙහෙම ලියලා මෙහෙම 33ක් තියුවොත් එහෙම දූල පුතාලාට එතකොට මේක 1 තියෙනවා 3 තියෙනවා ඊළඟට 9 වෙන්න පුළුවන් සමහර වෙලාවට. එහෙම හිතෙන්නේ නැද්ද? මෙහෙම 9 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක 5 වෙන්න පුළුවන් කියලා. එහෙම හිතෙන්නේ නැද්ද මේක? දැන් මම මෙතන සංඛ්‍යා රටාව ලියනවා. මම පොඩ්ඩක් ඒක මම වයිට් බෝඩ් එකට යන්නම්. ඒක හොඳ වෙයි. අපි වයිට් බෝඩ් එකේ ලිව්වොත් එහෙම මම ඒක ලිව්වොත් එහෙම මුලින්ම එක ලිව්වා. එතකොට මේක කවුරු හරි දැක්කොත් එහෙම මෙහෙම 33ක් ලිව්වොත් එහෙම මේක කොහොමද හිතෙන්නේ කියන එක. ඊළඟට එක ලියලා මම 3 ලිව්වා. 3 ලියලා මෙහෙම 33ක් තියුවා. මේ අවස්ථාවේදී කවුරු හරි දැක්කොත් එහෙම මේක දැක්කොත් එහෙම ඊට පස්සේ ඕන එකක් ලියන්න පුළුවන් එහෙම වුණොත් ඉන්නේ. 2 ලියන්නත් පුළුවන්. ඊළඟට 3 ලියන්නත් පුළුවන් මෙතනින්. එහෙම නැත්නම් 5 ලියන්නත් පුළුවන්. එතකොට මේකෙන් සංඛ්‍යා රටාව මොන පිළිවෙලටද? එකෙන් එක අහුවෙලා තියෙනවද?
දෙකෙන් දෙක එකහුව වෙලා තියෙනවාද පහෙන් පහ එකහුව මේ වැඩි වෙවී තියෙනවාද කියලා කිසිම මේ අදහසක් මේකෙන් ගන්න බෑ. එතකොට මේක පදයක් කියන එක ඒක තරම් ප්‍රායෝගික නැහැ කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. පද දෙකක් ලිව්වොත් මොකද වෙන්නේ? එතකොට මේකෙදි එක තියෙනවා 3 තියෙනවා. එතකොට ඊළඟ පදේ එහෙමනම් සමහර විට 5 වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකෙදි එක තියුණා 3 තියුණා ඊළඟට 6 වෙන්නත් පුළුවන්. සමහර විට 9 වෙන්නත් පුළුවන්. මේ වගේ එතකොට දූල පුතාලට මේ එක තියුණා 3 තියුණා ඊළඟ පදයේ මොකක් වෙයිද? සමහර විට මෙහෙම තියෙන්න පුළුවන්. සමහර විට 6 වෙන්න පුළුවන්. සමහර විට 9 වෙන්න පුළුවන්. එතකොට දූල පුතාලට මේ සංඛ්‍යා රටාව ගැන කිසිම අදහසක් ගන්න බෑ ඇත්තටම පද දෙකක් ලිව්වයි කියලා. එතකොට මේ පද දෙකක් ලියන එකත් තරම් සාර්ථක නැහැ. පද දෙකක් ලිව්වයි කියලා තුන්වෙනි පදය මේකේ මම දැක්වුව විදිහට 5 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්, 9 වෙන්න පුළුවන්. මොකද්ද මේ තුන්වෙනි පදය කියන එක දූල පුතාලට එතකොට අදහසක් ගන්න බෑ ඇත්තටම. මේකෙදී දෙකෙන් දෙක වැඩි වෙනවද? මේක ගුණිතය වෙනවද? කියන්නේ එක වැඩි කිරීම එක එතකොට 1යි, 3 වැඩි කිරීම 3 9යි එහෙම ඒ වගේ ඒක වැඩි වෙවි යනවද කියන එක එතකොට එහෙම කිසිම අදහසක් ගන්න බෑ ඇත්තටම පද දෙකකින්. එහෙනම් පද තුනක් ගත්තොත් මොකද වෙන්නේ? 1 3 5 කියන එක එතකොට මේ අවස්ථාවේදී එතකොට 1 3 5 කියන එක එතකොට මේ අවස්ථාවේදී බැලුවොත් එහෙම යම්තා දුරට එතකොට පද මේකෙදී දෙකක් එක්කහුව වෙලා තියෙන්නේ මේකෙදී දෙකක් එක්කහුව වෙලා තියෙන්නේ එතකොට මේ නම් ඊළඟ එකේදී දෙකක් එක්කහුව වෙන ඊළඟ පදේ හැදෙනවා කියලා යම් අදහසක් ගන්න පුළුවන්. ඒක නිසා තමයි මම හිතන්නේ මෙතන මේ ගොඩක් වෙලාවට 4ක් දක්වලා තියෙන්නේ. එතකොට මේක තව ටිකක් ඒ අදහස සම්පූර්ණ කරගන්න තමයි. එතකොට පද 4ක් දක්වලා ගොඩක් වෙලාවට මේ 33ක් තියලා තියෙන්නේ. එතකොට දූල පුතාලට මේකෙන් තව අවස්ථාවක් හම්බ වෙනවා මේක දූල පුතාලට මේ සංඛ්‍යා රටාව කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. එතකොට එක පදයක් කියන එක ප්‍රායෝගික නැහැ. දෙවෙනි පදය කියන එක අප්‍රායෝගික නැහැ. තුන්වෙනි පදය කියනකොට එක්තරා විදියකට එතකොට පොඩ්ඩක් එතකොට ප්‍රශ්නාර්ථයක් තියෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒක නිසා තමයි පද 4ක් විතර සමහර වෙලාවට දක්වලා තියෙන්නේ. එතකොට පද 4ක් වුණාම දූල පුතාලට මේක හොඳින් මේ සංඛ්‍යා රටාව බලා ගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී මේ වගේ සංඛ්‍යා රටා තියෙන්න පුළුවන්. මම මේකේ පොඩ්ඩක් එක ලියලා දක්වන්න 1 3 5 1 3 තියෙනවා. ඊළඟට 1 3 5 7 කියලා මෙහෙම සංඛ්‍යා රටාව තියෙනවා. එතකොට මේක දැක්කහම දූල පුතාලා ආයි මේකට එකට දෙකක් එක්ක වුණා 3යි 3ට දෙකක් එක්ක වුණා 5යි 5ට දෙකක් එක්ක වුණා 7යි කියලා තියෙන්න පුළුවන්. එතකොට අපි මේක මේ ආකාරයට දැක්කුවාම මේව 33කින් එතකොට මේ සංඛ්‍යා රටාව මේ ආකාරයට දිගටම යනවා කියලා සංඛ්‍යා රටාවක් වෙනවා. නමුත් සමහර වෙලාවට මේ සංඛ්‍යා රටාවේ ඊළඟ පදයේ එතකොට අපි හොඳින් බලන්න ඕන නිරීක්ෂණය කරන්න ඕන 7 තිබෙනා ඊට පස්සේ ආපහු 1 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා ඊළඟට 9 තියෙනවා ඊට පස්සේ 11 තියෙනවා ඊළඟට 13 තියෙනවා ආපහු මේක ආපහු 1 තියෙනවා ආපහු 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා 9 තියෙනවා 11 තියෙනවා මම මෙතන එකක් මෙතන අයින් කරන්න මෙතන 7 වෙනකන් ලිව්වේ මේ ආකාරයට ලියන්න පුළුවන් මෙතන පද දෙකක් අයින් කරලා දාන්න ඒක ලේසි වෙයි එතකොට 11 වෙනකන් තියෙනවා එහෙම මේ ආකාරයට එතකොට සංඛ්‍යා රටාව තියෙන්න පුළුවන් එතකොට මේ ආකාරයේ සංඛ්‍යා රටාවක් තියෙන්න පුළුවන් ඒක නිසා හොඳින් ඒ සංඛ්‍යා රටාව මේ ආකාරයට ලියනකොට නිරීක්ෂණය කරන්න ඕන ඊට පස්සේ තියෙන සංඛ්‍යා රටා මේ නීතිය මෙතන මේ දෙක එකහුව වෙනවා කියන නීතිය පිළිපදිනවද කියන එක. එතකොට මේ දෙකක් එකහුව වෙලා ඊළඟ පදයේ හැදෙනවා කියන මේ රීතිය එතකොට ඒක පිළිපදිනවද අනිත් පද? ඒක හොඳින් නිරීක්ෂණය කරලා තමයි මේ ආකාරයට ලියන්න පුළුවන් වෙන්නේ. වැරදිලාවත් මේක මේ දක්වලා තියෙන ආකාරයට මෙතකොට මේ වගේ වෙනසක් සිදු වුණොත් එතකොට මේ ආකාරයට අපිට සංඛ්‍යා රටාව ලියන්න බෑ ඇත්තටම. ඒක හොඳින් මතක තියාගන්න මේ සංඛ්‍යා රටාවක් මේකත් ඇත්තටම මේක දූල පුතාලට බැලුවාම මේකේ සංඛ්‍යා රටාවක් තියෙනවා.
මෙතන පද 4ක් තියෙනවා ඊළඟට පද 5ක් තියෙනවා පද 6ක් තියෙනවා එතකොට මේක යම් පිළිවෙලකට හැදිලා තියෙන එතකොට මේක සංඛ්‍යා රටාවක් එතකොට මේ සංඛ්‍යා රටාව මේකේ මුල් පද 4 බැලුවොත් එහෙම මේකයි කිසිම වෙනසක් නැහැ එතකොට කවුරු හරි වැරදිලාවත් මෙතන මේ මුල් පද 4 ලියලා පද 4ක් ලියනවයි කියලා හිතලා එතකොට මේකෙදි පද 4ක් ලියලා 33 දානවා කියලා කවුරු හරි හිතලා මෙහෙම පද 4ක් ලියලා 33ක් දැම්මොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම වැරදි මොකද මේකෙන් මේ සංඛ්‍යා රටාව පිළිඹු වෙන්නේ නැහැ දූල පුතාලට තේරෙනවා ඇති මේකෙන් පිළිඹු වෙන්නේ 1 3 5 7 9 11 13 මේ වගේ සංඛ්‍යා රටාවක් තමයි මේ දෙක එක්කහුව වෙලා තියෙන දෙක එක්කහුව වෙලා මෙහෙම ඉස්සරහට යන සංඛ්‍යා රටාවක් තමයි මේකෙන් පිළිඹු වෙන්නේ ඒක නිසා මේ ආකාරයට ලියන එක වැරදි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මේකෙදි එතකොට මේ රික එහෙමම ලියන්න වෙනවා ඇත්තටම. ඊට පස්සේ අපිට මේකෙදි පද එතකොට 3ක් විතර ලියලා ඊට පස්සේ මෙහෙම කොමාවක් දාලා 33ක් තමයි ලියන්න වෙන්නේ. ඒක නිසා මේ සංඛ්‍යා රටාව කියන එක කොච්චර පද ප්‍රමාණයක් ලියනවද කියන එක ඇත්තටම ඒක එකම දේ ආපහු එන විදියට ඒක අනිවාර්යයෙන්ම සලකුණු ඒක චෙක් කරන්න ඕන. ඒක නිසා මේකේ එකම දේ කියලා කියන්නේ මේක ඇත්තටම මේක මේ අවස්ථාවේදී එතකොට එකම දේ වෙන්නේ එතකොට ඒයින් 3ක් විතර මෙහෙම ලියලා 3ක් එහෙම නැත්නම් 4ක් වගේ මේකේ දක්වලා තිනුනේ එතකොට ඒවා ඒක චෙක් කරාම දූල පුතාලට ඒක මේකෙදි ඒ 4ක් වගේ ලිව්වේ ඇත්තට මේකයි එතකොට යම් ස්ථිරවම ඒ සංඛ්‍යා රටාව මෙහෙම මේ පිළිවෙලට යනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒ පද ප්‍රමාණය කියන එක ඇත්තටම ඒක කලින් දක්වලා තියෙන අවස්ථාවේදී පද 4ක් විතර තමයි දක්වලා තිබුණේ. ඒක පද 4ක් විතර කියන එක එතකොට පද 4ක් කියන එක ඒ වගේ ප්‍රමාණයකින් එතකොට අපිට සංඛ්‍යා රටාව එහෙම පිළිඹු කරන්න පුළුවන්. හැම වෙලාවෙම පද 4ක් විතර කියන එක ඊතර ප්‍රායෝගික නැහැ කියන එකත් හොඳින් මතක තියාගන්න. ඒක ඒ අවස්ථාවට අනුව තුල පුතාලා ඒක කොහොමද ලියන්නේ කියන එක හිතන්න වෙනවා කියන එක හොඳින් මතක තියාගන්න. අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආපහු චුට්ටක් ඉන්න අපි